එතකොට ඒකේ පළවෙනි මාතෘකාව අම්ල හේලයිඩ්. අපිට කතා කරන්න තියෙන්නේ අම්ල හේලයිඩ්. හරි. ලියන්න ඊළඟ මාතෘකාව ඒ පාඩමේ අම්ල හේලයිඩ්. අපි කතා කරා අම්ල හේලයිඩයක් හැදෙන හැටි. කාබොක්සිලික් අම්ලයකට PCl3 හරි PCl5 හරි දාපුවාම එතනින් ඔයාලට හදා ගන්න පුළුවන් අම්ල හේලයිඩයක්. කාබොක්සිලික් අම්ලේ OH කාණ්ඩයේ වෙනුවට හැලජනයක් මැදිලා තියෙනවා නම් ඒකට අපි කියනවා අම්ල හේලයිඩයක් කියලා. OH කාණ්ඩයේ වෙනුවට හැලජනයක් මැදිලා තියෙනවා නම් ඒක අම්ල හේලයිඩයක් කියලා කියනවා. හරිනේ? බලන්න මවා ගන්න ඉස්සෙල්ලා මම කියන එක කාබොක්සිලික් අම්ලයක් ඔළුවේ හදා ගන්න. ඊට පස්සේ බලන්න ඒකේ ඔන්න කාබොක්සිලික් අම්ලය ඔහොම. එතකොට මේ OH එක වෙනුවට හැලජනයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒවට අපි කියනවා අම්ල හේලයිඩ්. හැලජනයක් ක්ලෝරීන් වෙන්න පුළුවන්, බ්‍රෝමීන් වෙන්න පුළුවන්, අයඩින් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒවා හැලජන මේ අම්ල හේලයිඩ් කියලා අපි කියනවා. හරි. ලියන්න කාබොක්සිලික් අම්ලයක OH කාණ්ඩයේ වෙනුවට හැලජනයක් බැඳී ඇති සංයෝග අම්ල හේලයිඩ් ලෙස හැඳින්වේ. බැඳී ඇති සංයෝග අම්ල හේලයිඩ් ලෙස හැඳින්වේ. උදාහරණයක් විදිහට ලියනවා නම් CH3CO කාබොනයිල්. මේකට කියන්නේ මොකද්ද? කාබොනයිල් කාබන්. ඔය වගේ හැලජනයක් සම්බන්ධ වෙලා Clම තියෙන්න ඕනේ නැහැ. මේ වගේ ඒවා CH3 CH2 COBr. දැන් මේ අම්ල හේලයිඩයක් අපි නම් කරනකොට කාබන් ගාන දානවා ඔයිල් හේලයිඩ් කියලා තමයි නම් කරන්නේ. එතකොට මේක ඔයිල් හේලයිඩ් වලින් නම් කරන්නේ. මේක එතන තනි බන්ධනනේ තියෙන්නේ. තනි බන්ධන තියෙන හින්දා එත්තේන් ඔයිල් හේලයිඩ් නෑ. මෙතන ක්ලෝරින් නිසා ක්ලෝරයිඩ්. එතකොට එතනොයිල් ක්ලෝරයිඩ්. ඔය විදිහට තමයි මේක නම් කරන්නේ. හරි. ඒතර මේක ප්‍රොප් කාබන් 3යි. ප්‍රොප් ධන ඒන් ඔයිල් බ්‍රෝමයි. එතකොට මේක ප්‍රොපනොයිල් බ්‍රෝමයි. ලියගන්න. අම්ල හේලයිඩ් නාමකරණයේදී එය ක්‍රියාකාරී කාණ්ඩයක් නම් ඒක පස්සේ බලමු. ඒ කියන්නේ
කාබොක්සිලික් අම්ලයක් තියෙද්දි හොම බෑ. ඒ ක්‍රියාකාරී කාණ්ඩයක් නම් ඔයිල් හේලයිඩ් ලෙස නාමය අවසන් කරනු ලැබේ. Y අකුර එන්නේ I නෙමෙයි Y අකුර එන්නේ Y අකුර එන්නේ ඔයිල් මෙහෙම Y අකුර එන්නේ හිස්තනක් තියෙනවා මෙතන චූටි හිස්තනක් තියෙනවා Y අකුර එන්නේ මෙතන එක ප්‍රතික්‍රියාවක් දැනටත් අපි ඉගෙනගෙන තියෙන්නේ. අම්ල හේලයිඩ වල එක් ප්‍රතික්‍රියාවක් දැනටත් අපි ඉගෙනගෙන තියෙන්නේ. මොකද්ද? අර එස්ටර හැදෙන එක. අම්ල හේලයිඩ මධ්‍යසාරත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම මධ්‍යසාරයේ ඇසිල්කරණය වෙනවා. නැත්තම් එස්ටර හැදෙනවා. ඒක අපි ඉගෙනගෙන තියෙන්නේ. මේ ප්‍රතික්‍රියාව ගත්තාම ඒක අර කාබොක්සිලික් අම්ල හා මධ්‍යසාර අතර කාබොක්සිලික් අම්ලයයි මධ්‍යසාරයයි අතර සිදුවන ප්‍රතික්‍රියාවට වඩා පහසුවෙන් සිද්ධ වෙනවා. හරි. දැන් ඒක තමයි අපි කතා කරන්නේ එකක් කතා කරලා තියෙන්නේ. හරි. එතකොට දැන් අපි බලමු මේ අම්ල හේලයිඩ දක්වන ලාක්ෂණික ප්‍රතික්‍රියාව මොකක් වෙයිද? ඒක ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියාද නියුක්ලියෝෆිලික ප්‍රතික්‍රියාද ආදේශයක්ද ආකලනයක්ද? හරි. ඒක දැන් බලමු. මෙන්න පොදුවේ අම්ල හේලයිඩේ ගත්තා. R කාබොනයිල් Cl. එතකොට අපි දන්නවා මෙයා ඉලෙක්ට්‍රෝන අදිනවා ඩෙල්ටා ඍණ වෙනවා. එයා ඉලෙක්ට්‍රෝන අදිනවා. එතකොට මෙයාත් ඩෙල්ටා ඍණ. දැන් මේවා හැම කටපාඩම් කරන්නේ නැහැ. ඒවා ඇඟට දාගන්න ඕනේ. එතකොට මෙන්න මේ කාබොනයිල් කාබන් මෙන්න මේ හැලජනයයි මේකයි බැඳලා ඉන්න කාබන් ඉලෙක්ට්‍රෝන හිඟතාවයකටපත් වෙනවා. ඔක්සිජන් හා හැලජනය ඉලෙක්ට්‍රෝන ඇදීම නිසා මේ කාබන් ඉලෙක්ට්‍රෝන ඌනතාවයකටපත් වෙනවා. ඉලෙක්ට්‍රෝන ඌනතාවට පත් වේ. ඉලෙක්ට්‍රෝන හිඟ වෙනවා. ඉතින් අපි දන්නවා මෙතන ඉලෙක්ට්‍රෝන හිඟ වෙනවා නම් මෙයා මොන පහර දීමකට ලක් වෙන්නේ? නියුක්ලියෝෆයිලයක් තමයි මෙතනට ගහන්න ඕනේ. කියන්නේ මෙතනට කවුරු හරි කෙනෙක් ඉලෙක්ට්‍රෝන වැඩි කෙනෙක් තමයි එන්න ඕනේ. අඩු කෙනෙක් ආවට තේරුමක් නැහැ. එහෙනම් මෙතන සිද්ධ වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රතික්‍රියා. එහෙනම් මේ කාබොනයිල් කාබන් නැත්තම් මේ හැලජනයේ බැඳුණු කාබන් මේ අම්ල හේලයිඩේ කාබන්
මෙතන ගැන කතා කරන්නේ. නියුක්ලියෝෆිලික පහර දීමට ලක් වෙනවා. ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තියෙනවා. අද ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තියෙනවා. එතකොට මෙම කාබන් නියුක්ලියෝෆිලික පහර දීමට ලක් වේ. එහෙනම් මෙන්න මේ කාබන්ට නියුක්ලියෝෆයිලයක් පහර දෙනවා. අපි ඉලෙක්ට්‍රෝන ගමන් කරන පැත්ත තමයි ඊතලෙන් පෙන්වන්නේ, පහර දෙන පැත්ත නෙමෙයි. එතකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා මෙන්න මෙතනට. එතකොට අපි දන්නවා මෙතන තියෙන මේ ෆයි බන්ධනය සිග්මා බන්ධන වලට සාපේක්ෂව දුර්වලයි. මේ ෆයි බන්ධනය සිග්මා වලට සාපේක්ෂව දුර්වලයි. එතකොට මේ නියුක්ලියෝෆයිලයේ මෙතනට පහර දීමත් එක්ක මෙන්න මේ ෆයි බන්ධනය මේ පැත්තට බිඳ වැටෙනවා. එතකොට මෙන්න මේ වගේ තත්වයක් ඇති වෙනවා. ඕ ඍණ වෙලා නියුක්ලියෝෆයිලයේ සම්බන්ධ වෙලා මෙතනට Cl එකක් සම්බන්ධ වෙනවා. මෙන්න මේ කියන තත්වය ඇති වෙනවා. right? එතකොට මේක මෙතනට ගැහුවා, මේ විදියට කැඩුනා. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. එක Cl ඍණ හොඳ ඉවත් වීමේ කාණ්ඩයක්. මෙතන වෙන කවුරුත් ස්ථායි කට්ටිය නැහැ. ඕ ඍණ විදියට යන්න කැමති නැහැ. ඇල්කිල් කාණ්ඩයක් ගැලවිලා යන්න කැමති නැහැ. නමුත් Cl කියන කෙනා Clට වඩා ස්ථායිතාවයෙන් වැඩි Cl ඍණ හොඳ ඉවත් වීමේ කාණ්ඩයක්. ඒ විතරක් නෙමෙයි වැදගත් කරුණු. ඒ විතරක් නෙමෙයි මේ කාබොනයිල් කාණ්ඩයේ ස්ථායිතාවයෙන් වැඩි. කාබොනයිල් කාණ්ඩය ස්ථායි. එතකොට දැන් කාබොනයිල් කාණ්ඩය ආය හැදෙන්න කැමති. කාබොනයිල් කාණ්ඩය ආය හැදෙන්න කැමති. එතකොට ඒ කැමැත්තට රුකුලක් ඕනේ, නැත්නම් ඉඩක් ඕනේ. ඒ ඉඩ ලබා දෙන්නේ කවුද? මේ හැලජනයේ විසින්. එයා හේලයිඩ් අයනයක් විදිහට දැන් මෙතන ඉවත් වීමේ කාණ්ඩයක් තිබෙන්නේ. ඇල්ඩිහයිඩ් කීටෝන වලදී මෙතන ඉවත් වීමේ කාණ්ඩයක් නැහැ. හොඳ එකක්. මොකද වටේටම තියෙන ඇල්කිල් කෑලි. හරිද? ඒ බෙදෙන කෙනා වෙනස් වෙනවා. අනිත් අය මේ ඇල්කිල් කෑලි දෙකත්. හරි. ඇල්කිල් කෑල්ලයි හයිඩ්‍රජන් හරි තියෙන්නේ. මතක් කරලා බලන්න. දැන් මේකේ මෙයා හොඳ ඉවත් වීමේ කාණ්ඩයක්. කාබොනයිල් කාණ්ඩයේ ස්ථායි. ඒ නිසා හැලජනය හේලයිඩ් අයනයක් ලෙස ඉවත් වී හැලජනය මෙච්චර කියන්න ඕනේ දැන් තේරෙන්න ඕනේ. හේලයිඩ් අයනයක් ලෙස ඉවත් වී කාබොනයිල් කාණ්ඩය නැවත සෑදෙනවා. කාබොනයිල් කාණ්ඩය නැවත සෑදේ. හේලයිඩ් අයනයක් ලෙස ඉවත් වී කාබොනයිල් කාණ්ඩය නැවත සෑදේ. එතකොට එනවා යනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ඉස්සෙල්ලා ෆයි බන්ධනය බිඳ වැටෙනවා. මෙන්න මේ විදියට මේක නැවත හැදෙනවා. මෙයා මෙතනට මේක එවනකොට මේ බන්ධනය මේ පැත්තට කැඩෙනවා. පියවර දෙකයි R O N U ඔන්න ඔය විදියට නැවත හැදීමක් සිද්ධ වෙනවා. එනවා යනවා. එහෙනම් අම්ල හේලයිඩ් දක්වන ලාක්ෂණික ප්‍රතික්‍රියාව මුලින්ම පහර දුන්නේ නියුක්ලියෝෆයිලයක් කොටස පහර දීලා ඉවත් වෙලා යනවා. ඒක එතකොට නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. අම්ල හේලයිඩ් දක්වන ලාක්ෂණික
ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආකලන නියුක්ලියෝෆිලික ආකලන නියුක්ලියෝෆිලික ආකලන නෙමෙයි ආදේශ එතකොට ඔන්න ඔය විදියට කවුරු හරි කෙනෙක් මේක ඇහුවොත් පැහැදිලි කරලා දීමේ හැකියාවක් තියෙන්න ඕනේ. නියුක්ලියෝෆිලික ආදේශ. කටපාඩම් කරන්න එපා. මේක හොඳට තේරුම් ගන්න. මෙන්න මෙතන විතරයි හිතන්න තියෙන්නේ. මොකද්ද? ආබුණයිල් කාණ්ඩේ නැවත හැදෙන්න කැමති. හරිද? ඒක හැදෙන්න ඉඩක් තියෙන්න ඕනේ. ඉතින් මේ හැලජනය හෙලයිඩ් අයනයක් ලෙස ඉවත් වීම ස්ථායි. ඒ නිසා කාබොනයිල් කාණ්ඩේ හැදිලා හෙලයිඩ් අයනයක් ඉවත් වෙනවා. එතකොට අවසානයේ වෙලා තියෙන්නේ නියුක්ලියෝෆයිලේ වෙනුවට හෙලයිඩ් අයනයක් එළියට ගිහිල්ලා. ඒ හින්දා නියුක්ලියෝෆිලික ආදේශ තමයි ලාක්ෂණික ප්‍රතික්‍රියාව. එතෙන්ට මේ නියුක්ලියෝෆයිලයක් පහර දෙන්නේ මෙතන ධන ගතිය වැඩි. දැන් කාබොක්සිලික් අම්ලයක තියෙන ධන ගතියට වඩා මෙතන ධන ගතිය වැඩි. හේතුව මේ කාබොනයිල් කාණ්ඩයත් ඉලෙක්ට්‍රෝන අදිනවා. හැලජනයත් අදිනවා. එතකොට OH කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන අදිනවට වඩා හැලජනයේ ඉලෙක්ට්‍රෝන ඇදීම වැඩි. OH ට වඩා ඕනේ මේ OH ට වඩා හැලජනය ඉලෙක්ට්‍රෝන ඇදීම වැඩි. ඇදීම නැත්නම් විද්‍යුත් ඍණතාවයේ ජීවත් හරි. විද්‍යුත් ඍණතාව වැඩි. ඇදීම වැඩි. එතකොට අර අම්ල හෙලයිඩේ මෙන්න මෙතන තියෙන ධන ගතිය ඉලෙක්ට්‍රෝන ඌනතාව කාබොක්සිලික් අම්ලයකට වඩා වැඩි. එතකොට අම්ල හෙලයිඩේ කාබොනයිල් කාබන් මත ඉලෙක්ට්‍රෝන ඌනතාව හිගය විශාලයි. අම්ලයේ කාබොනයිල් කාබන් මත ඉලෙක්ට්‍රෝන ඌනතාව ඒ නිසා අම්ල හෙලයිඩයකට වඩා පහසුවෙන් අම්ලයකට වඩා පහසුවෙන් මෙන්න මෙතනට පහර දීමට ලක් වෙනවා අම්ල හෙලයිඩය. ඒ නිසා තමයි අර එස්ටර හැදෙන එක කාබොක්සිලික් අම්ලයක් එක්ක කරන්න අමාරු. ඒකට සාන්ත සල්ෆියුරික් උත්ප්‍රේරකයක් දාන්න ඕනේ. නමුත් අම්ල හෙලයිඩයක් එක්ක ඒක බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. ඕක තමයි හේතුව. ඔය ප්‍රශ්නේ දීලා ඔයාලගෙන් අහන්න පුළුවන් මෙහෙම. වෙන මේ ප්‍රතික්‍රියාව මෙහෙම කියනවා කාබොක්සිලික් අම්ලයයි මධ්‍යසාරයයි අතර ප්‍රතික්‍රියාව දීලා ඊළඟට අම්ල හෙලයිඩයයි මධ්‍යසාරයයි අතර ප්‍රතික්‍රියාවක් දෙනවා. දීලා අහනවා මේ ප්‍රතික්‍රියාව කාබොනයිල් මේ අම්ල හෙලයිඩයත් එක්ක ප්‍රතික්‍රියාව පහසුවෙන් සිද්ධ වෙනවා කාබොක්සිලික් අම්ලයත් එක්ක මධ්‍යසාර ප්‍රතික්‍රියාව සඳහා උත්ප්‍රේරක අවශ්‍ය වෙන්නේ. හේතු පැහැදිලි කරන්න. එතකොට මෙන්න මේක තමයි හේතුව. අම්ල හෙලයිඩේ කාබොනයිල් කාබන් මත ධන ගතිය අම්ලයේ කාබොනයිල් කාබන් මත ධන ගතියට වඩා වැඩි. හේතුව OH කාබොනයිල් එක දෙකටම පොදුයිනේ. දැන් අම්ල හෙලයිඩේ ඇතුලේ කාබොනයිල් එකක් තියෙනවා. කාබොක්සිලික් අම්ලයේ කාබොනයිල් එකක් තියෙනවා. මේ මෙතන ධන ගතිය ගැන අපි කතා කරන්නේ. සාමාන්‍යයෙන් මේ හැලජනයේ OH කාණ්ඩයේ අදිනවට වඩා ඉලෙක්ට්‍රෝන අදිනවා. විශේෂයෙන් ක්ලෝරින් තියෙද්දී ක්ලෝරින් වල විද්‍යුත් ඍණතාවය OH ට වඩා වැඩි. බ්‍රෝමීන් කියන අඩුයි ටිකක්. එතකොට මෙතන දැන් මෙහෙම හිතන්නකෝ.
ඕට හයිඩ්‍රජන්ගෙන් ඉලෙක්ට්‍රෝන ලැබෙන නිසා මෙතන කාබන්ගේ ඉලෙක්ට්‍රෝන ඇදීම අඩුයි. කාබන්ගේ ඉලෙක්ට්‍රෝන ඇදීම ඔක්සිජන් විසින් මෙහාට අදින එක අඩු වෙනවා. නමුත් මෙයාට මෙහෙන් නැති නිසා එයා සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රෝන අදින්නේ මෙයාගේ. ඒ නිසායි අපි කියන්නේ OH ට වඩා Cl විද්‍යුත්තාවයෙන් වැඩි. හැම හැලජනේම නෙමෙයි අයඩින් එහෙම නම් අඩුයි අයඩින් බ්‍රෝමින්. OH ට වඩා Cl වැඩි. එතකොට මෙතන ධන ගතිය වැඩි වෙනවා. ඉතින් මේ ධන ගතිය වැඩි වෙනකොට එතන නියුක්ලියෝෆයිලේ පහර දීමත් වැඩි වෙනවා. ඒ හින්දා තමයි මධ්‍යසාරත් එක්ක කාබොක්සිලික් අම්ලය නිකම්ම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒකට උත්ප්‍රේරක ඕනේ. එතකොට අම්ල හේලයිඩ් දක්වන ලාක්ෂණික ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව. හොඳට බලන්න පාඩම. හොඳට බලන්න මුලින් ඉඳන් අම්ල හේලයිඩ් ගැන කතා කරන්නේ. ඔන්න අම්ල හේලයිඩ් දක්වන ලාක්ෂණික ප්‍රතික්‍රියාව අපි තහවුරු කරගත්තා. අම්ල හේලයිඩ් දක්වන ලාක්ෂණික ප්‍රතික්‍රියාව පැහැදිලි කරගත්තා. මොකද්ද කියලා? බලන්න තේරුණාද කියලා? ලියන්න මාතෘකාවක් වගේ ලියන්න. අම්ල හේලයිඩ් දක්වන ලාක්ෂණික ප්‍රතික්‍රියාව අම්ල හේලයිඩ් දක්වන ලාක්ෂණික ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවේ අම්ල හේලයිඩ් දක්වන ලාක්ෂණික ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවේ right ලියමු පැහැදිලි කිරීම. අන්න අතනින් පටන් ගන්න කියවන්න ඉස්සෙල්ලා කියවලා බලන්න. ඔක්සිජනුයි හැලජනයයි ඉලෙක්ට්‍රෝන අදිනවා. ඒ හින්දා කාබන්ට ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ඇති වෙනවා. නිසා මේ කාබන්ට නියුක්ලියෝෆයිල පහර දෙනවා මෙන්න මේ විදිහට. එතකොට Cl ඍණ හොඳ ඉවත් වීමේ කාණ්ඩයක්. Cl ට වඩා Cl ඍණ ස්ථායි. ඉන්නවට වඩා යනවකට හොඳයි නම් ස්ථායි නම් එයා හොඳ ඉවත් වීමේ කාණ්ඩයක්. ඊළඟට කාබොනයිල් කාණ්ඩේ ස්ථායිතාවයේ වැඩි හින්දා නැවත සකස් මේ වෙන්න හදනවා. හැලජනේ හේලයිඩ් අයනයක් විදියට ඉවත් වෙලා කාබොනයිල් කාණ්ඩේ නැවත හැදෙනවා. එතකොට
එනවා වෙනුවට එකෙක් යනවා. එන්නේ නියුක්ලියෝෆයිල් එක. ඒ හින්දා අම්ල හේලයිඩ් දක්වන ලාක්ෂණික ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආදේශ. ඒ ටික ලියන්න. මේ කොටු කරලා තියෙන එක පස්සේ වලවු. ඒ ටික ලියාගන්න. හරිද? තේරුම් නැත්තරක් තියෙනවා නම් අහන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඔය කියන දේවල් ගැන හිතන්න ඕනේ. නැතුව ඕක නිකාම් පාඩම් කර ගන්න හදන්න එපා. මේ කියපු කරුණු ගැන හොඳට ගවේෂණය කරන්න. නැතුව ඕක හේමම කටපාඩම් කරගත්තා කියලා මතක හිටින්නේ නැහැ. ඇයි මෙතන මෙහෙම වෙන්නේ? අන්න එහෙම හිතන්න. තව ලියලා ඉන්නවද කවුරු හරි? මකන්නද? මකන්නද? ටිකක් ලියන්න කියලා. ඈ? තව චුට්ටක් කියලා. ආ.
හරි. දැන් ආරිදි බලන්න කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔයාට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද අම්ල හේලයිඩ ඇයි නියුක්ලියෝෆිලික ආදේශයකට සම්බන්ධ වෙන්නේ කියන එක ඔයාට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? අම්ල හේලයිඩ ඇයි නියුක්ලියෝෆිලික ආදේශයකට ලක් වෙන්නේ කියලා ඔයාට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඇයි අම්ල හේලයිඩ නියුක්ලියෝෆිලික ආදේශයට සහභාගී වෙන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. තුරයි නියුක්ලියෝෆයිලයක් ගහන්න නම් එතන ධන වෙන්න ඕනේ. ඒ වගේ හිතලා ගන්න උත්සාහ කරන්න. හිතලා ගන්න උත්සාහ කරන්න. එතකොට මේ ධන ගතිය වැඩි වෙන තරමට ශීඝ්‍රතාවය වැඩි. දැන් ඊළඟ කතාව මේ OH කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන ඇදීමට වඩා හැලජනයේ ඉලෙක්ට්‍රෝන ඇදීම වැඩි. ඒ කියන්නේ හැලජනයේ විසින් ධන ගතිය වැඩි කරනවා. ඒ හින්දා කාබොක්සිලික් අම්ලයක තියෙන ධන ගතියට වඩා කාබොක්සිලික් අම්ලයක තියෙන ධන ගතියට වඩා අම්ල හේලයිඩේ කාබොනයිල් කාබන්ගේ ධන ගතිය වැඩි, ඌනතාවය වැඩි. ඒ හින්දා අම්ල හේලයිඩ කාබොක්සිලික් අම්ල අනෙකුත් අම්ල ව්‍යුත්පන්නත් කාබොක්සිලික් අම්ලත් අනෙකුත් අම්ල ව්‍යුත්පන්නත් වලට වඩා ශීඝ්‍රයෙන් නැත්නම් වේගයෙන් මම කියන වචන ගැන හිතන්න. කියන්නේ අම්ලයක දැන් දන්නවා අත්දැකීමුත් දන්නවා. අම්ල හේලයිඩ අර කාබොක්සිලික් අම්ල එතකොට අනෙකුත් අම්ල ව්‍යුත්පන්න ඒවට වඩා වේගයෙන් ශීඝ්‍රයෙන් නියුක්ලියෝෆිලිකයත් එක්කලා ප්‍රතික්‍රියා කරනවා. හරි? තාම අනිත් දන්නේ නැහැ. දැන් එස්ටර් කීවා ඇමයිඩ් කීවනේ ඒවටත් වඩා වේගයෙන් මෙයා ප්‍රතික්‍රියා කරනවා. එනේ මේ හේතුව නිසා අම්ල හේලයිඩ කාබොක්සිලික් අම්ල අනෙකුත් අම්ල ව්‍යුත්පන්න අම්ල වලින් හැදෙන උදාහරණයක් විදිහට එස්ටර ඇමයිඩ් වලට වඩා ශීඝ්‍රයෙන් වේගයෙන් නියුක්ලියෝෆිලික ප්‍රතික්‍රියාවලට භාජනය වෙනවා. නියුක්ලියෝෆිලික ආදේශයට භාජනය වේ. නියුක්ලියෝෆිලික ආදේශයට භාජනය වෙනවා. කියන්නේ ආ වේගවත්. අම්ල හේලයිඩේ. ඒක අපිට ඔප්පු වුණා. අපි හේතුවක්ද නම් හිටියේ නේ අපි මම එක අපි දැන් දැනගෙන ඉන්නේ. බාන්න නැද්ද කියලා වෙන්න මේ ප්‍රතික්‍රියාවෙන් අපි දැනන් ඉන්නේ. කාබොක්සිලික් අම්ලයක් මේ වගේ මධ්‍යසාරය ආර් කියන්නේ ඇල්කිල් කාණ්ඩයක් හරි හයිඩ්‍රජන් හරි. මේ වගේ මධ්‍යසාරයක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නිකම්ම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒකට සාන්ද්‍ර සල්ෆියුරික් උත්ප්‍රේරකයක් දාන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්තයි. දෙපැත්තටම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේවා ඔක්කොම ටික මේ පැත්තට යන්නේ නැහැ. මේ ස්තරයක් හැදුනට 100%ක් මේ ස්තරයේ බවට සියලු ප්‍රතික්‍රියාවකපත් වෙන්නේ නැහැ. මේ එතකොට ඇයි උත්ප්‍රේරකයක් ඕන වෙන්නේ?
ඇයි මේක ප්‍රත්‍යාවර්ත කියන්නේ උත්තරේ දැන් හම්බෙලා තියෙන්නේ. හැබැයි අම්ල හේලයිඩයකට මේ වගේ අපි කාබොක්ස් මේ මධ්‍යසාරයක් දැම්මොත් බොහොම පහසුවෙන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා එස්ටරයක් ඔයාට ඵලයේ විදිහට ලැබෙනවා. මේ ප්‍රතික්‍රියාව වේරම් මේක සම්පූර්ණයෙන්ම මේ අය ඉදිරියට යනවා. උත්තරක අවශ්‍යත් නැහැ. ඒ කියන්නේ මේකට වඩා පහසුවෙන් මේක සිද්ධ වෙනවා. දැන් විභාගේ ප්‍රශ්න අහන්නේ ඔහොම නෙමෙයි. විභාගේ ප්‍රශ්න අහන්නේ මෙහෙම. අම්ල හේල ඕකනේ ගොඩක් අයට බැරි වෙන්නේ කඩපාඩම් කරපුවාම බැරි වෙන්නේ ඕකයි. විභාගේ අහන්නේ අම්ල හේලයිඩ ප්‍රතික්‍රියා කරන ශීඝ්‍රතාවය අනිකුත් කාබොක්සිලික් අම්ල සහ අම්ල ව්‍යුත්පන්න වලට වඩා වැඩි. හේතු පැහැදිලි කරන්න කියලා විභාගේ අහන්නේ නැහැ. විභාගේ දැන් දෙනවා මේ දෙක දෙනවා. නැත්නම් ඔයාලට කියනවා මෙන්න මෙහෙම දාලා හිස්තනකුත් තියලා දෙනවා. ඵලය ලියන්න. එක ප්‍රතික්‍රියාවට වඩා දෙක ප්‍රතික්‍රියාව ශීඝ්‍රයෙන් සිදුවේ. නැත්නම් එක ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්තයි ඒ ආරම්භ වීමට උත්ප්‍රේරක අවශ්‍ය වේ. වටේ ගිහිල්ලා තමයි අහන්නේ. උත්ප්‍රේරක අවශ්‍ය වේ. දෙක ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත නොවන අතර ඒට උත්ප්‍රේරකද අවශ්‍ය නොවේ. හේතු පැහැදිලි කරන්න. අදට ඔයා කියන්න ඕනේ මේ දෙකම නියුක්ලියෝෆිලික ආදේශ වෙන්නේ කියලා කියන්නේ. හරිද? නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. මධ්‍යසාරයේ තමයි නියුක්ලියෝෆයිලින් විදියට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මෙන්න මේ කාබොනයිල් ඔක්සිජන්ට තමයි පහර දීම සිද්ධ වෙන්නේ. මෙතන තියෙන ධන ගතියට වඩා මෙතන තියෙන ධන ගතිය වැඩි. ඒ හින්දා මෙතනට වඩා පහසුවෙන් මෙතනට පහර දෙනවා. මෙතන ධන ගතිය වැඩි කරන්න තමයි මේ උත්ප්‍රේරකය දාලා තියෙන්නේ. ඔන්න ඔය කතා ටික කියන්නේ. තු විභාගෙදි මේ පිළිවෙලට අහන්නේ නැහැ. ඒකද විභාගේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න කටපාඩම් කරලා නම් බෑ. එතකොට එයාට ලියන්න වෙන්නේ ඉතින් කටපාඩම් කරලා සීමාවක් තියෙනවනේ කටපාඩම් කරන්න පුළුවන්. එහෙනම් හැම ප්‍රශ්නෙම විභාගයට කලින් කරලා ඒ ටික කටපාඩම් එහෙනම් අර ඒක නිකන් අර මම සාහිත්‍ය විචාරයල්ල විචාරේ කටපාඩම් කරයි යනවා. ඒකත් කරන්න බෑනේ. ඇත්ත කතාව. එහෙම ඒකත් ඒ විදිහට ගොඩ යන්න බෑ. පාස් වෙන්න පුළුවන් වෙයි. ඒක එකක් වගේ එකක් ගන්න බෑ. මොකද ඒක හැකියාව තියෙන්න ඕනේ ඒක ලියාගන්න. ඒක අන්න ඒ වගේ දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. දැන් මේක හැදලා තියෙන්නේ මෙතනින්. මේවා නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා. මෙතන ධන ගතියට වඩා මෙතන ධන ගතිය වැඩි කියලා මම පැහැදිලි කරන්නේ. එතකොට මේ වැඩේ හරි. හේතුව මේ වෙනස දිහා බලන්න. මේක විද්‍යුත් ඍණයි. එයා ඉලෙක්ට්‍රෝන අදිනවා වැඩි. මේක ලියලා කොටුව ඇතුලේ තියෙන එක ලියලා මේක ලියන්න. මේක ලියන්න එපා. ප්‍රතික්‍රියා දෙක ලියන්න එපා. අනිත් මේ කොටුව ඇතුලේ එක මේක ලියලා අර ටික ලියන්න. ශ්වේතා දේවින්දි වඳුරන කවුරු හරි ඉන්නවා. සේවිනී උත්පලා ඉන්නවද? සෙව්මිනීනේ. සෙව්මිනී උත්පලා.
අර ප්‍රතික්‍රියා දෙක ලියන්න එපා. ප්‍රතික්‍රියා දෙක ලියන්න එපා. අනිත් ටික ලියන්න. හරිද? ඔන්න කියනවා ලියන්න කාබොක්සිලික් අම්ල මධ්‍යසාර සමග කාබොක්සිලික් අම්ල මධ්‍යසාර සමග ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත වන අතර සාන්ද්‍ර අම්ලයක් උත්ප්‍රේරකය ලෙස භාවිත කළ යුතුය. සාන්ද්‍ර අම්ලයක් උත්ප්‍රේරකය ලෙස භාවිත කළ යුතුය. උත්ප්‍රේරකය ලෙස භාවිත කළ යුතුය. සාන්ද්‍ර අම්ලයක් උත්ප්‍රේරකය ලෙස භාවිත කළ යුතුය. නමුත් අම්ල හේලයිඩ් මධ්‍යසාර සමග පහසුවෙන් ප්‍රතික්‍රියා කරයි. හරි. ප්‍රතික්‍රියා දෙක ලියන්න. දැන් මතක තියෙන්න ඕන. R කියන්නේ ඇල්කිල් කාණ්ඩයක් කියන එක. මේකට මම කොටිම කියන දේ නිකන් හිතන්න ඉස්සෙල්ලා නිකන් ආවට කියලා කටපාඩම් කරන්න එපා. මේකට ප්‍රත්‍යාවර්තයි උත්ප්‍රේරකත් ඕනේ. මොකද්ද? අම්ලයයි මධ්‍යසාරයයි අතර ප්‍රතික්‍රියාව. මේකට එහෙම අවශ්‍ය නැහැ. ඒක ඇයි කියලායි මේ අහන්නේ. දැන් ප්‍රතික්‍රියා දෙක ලියලා හේතු පැහැදිලි කරන්න. මෙතන ධන ගතියට වඩා මෙතන ධන ගතිය වැඩි. අරකම තමයි කියන්න ඕනේ. කෙටි කරලා ඉතින් කියන්න ඕනේ.
හිතන්න පොඩ්ඩක් හුරු වෙන්න තමයි මේ කරන්නේ මේ. පොඩ්ඩක් හිතන්න හුරු වෙන්න. ඉක්මනට ලියන්න ප්‍රතික්‍රියාද ලියන්න. පැහැදිලි කරන්න නැත්නම් පැහැදිලි කිරීම. පැහැදිලි කිරීම දැන් ඔය ලියන ඒවා කටපාඩම් කරන්න එපා ඈ. තමන්ගේ වචනෙන් අදහස අරගෙන තමන්ගේ වචනෙට හරවගෙන ලියලා එකපාරක් විතර කොලේක ලියලා අන්න එහෙම පුරුදු වෙන්න ඕන. නැතුව මේ කියන එක එහෙමම කටපාඩම් කරොත් ඔයාට වැඩක් නැහැ. අවබෝධය ගන්න මේකයි සිද්ධ වෙන්නේ කියලා තේරුම් අරගෙන එකපාරක් දෙපාරක් කොලවල ඔයාගේ වචනෙන් ලියන්න. අන්න එහෙමයි මේවා පාඩම් කරන්නේ. හැමදේම එහෙමයි. හරි. ලියන්න. කාබොනයිල් කාබන් මත ඉලෙක්ට්‍රෝන හිඟ නිසා මෙම සංයෝග දෙකම නියුක්ලියෝෆිලික ප්‍රහාරයට ලක්වේ. නියුක්ලියෝෆිලික ප්‍රහාරයට ලක්වේ. OH කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන ඇදීමට වඩා කෙනෙකුට නම් තේරෙනවා දැන් මේක වෙන සිද්ධිය මීටරෙන් හිටියන OH කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන ඇදීමට වඩා හැලජනයේ ඉලෙක්ට්‍රෝන ඇදීම වැඩි නිසා කාබොනයිල් කාබන් මත ධන ගතිය අම්ල හේලයිඩේ වැඩිය. එම නිසා අම්ල හේලයිඩ කාබොක්සිලික් අම්ලයට වඩා පහසුවෙන් නියුක්ලියෝෆිලික ආදේශයට ලක්වේ. හරි. එහෙනම් ලියන්න අම්ල හේලයිඩ වල ප්‍රතික්‍රියා. මාතෘකාව. අම්ල හේලයිඩ වල ප්‍රතික්‍රියා. අපි ඉස්සරෝ මේකෙන් පටන් ගමු. අම්ල හේලයිඩ එතකොට එස්තරයක් හදන්න පුතේ ලේසිම විදිය තමයි අම්ල තනි පියවරකින් එස්තරයක් හදන්න ලේසිම ක්‍රමය තමයි ඔන්න ඒකත් ඉගෙන ගන්න. මධ්‍යසාරයක් එක්ක අම්ල හේලයිඩයක් ප්‍රතික්‍රියා කරනවා. ඒ තනි ඔක්සිජන් එකේ ඉන්නේ මධ්‍යසාරයේ පැත්තේ. අනිත් පැත්තේ ඉන්නේ අම්ලයෙන් හෝ අම්ල හේලයිඩේ. හැබැයි මේ අම්ල හේලයිඩයක් හදන්න ඊට කලින් අම්ලයක් තියෙන්න ඕනේ. අම්ල හේලයිඩයක් හදන්න ඊට කලින් අම්ලයක් තියෙන්න ඕනේ. ඒ නිසා පරිවර්තනවලදී අපි සාමාන්‍යයෙන් මේක යොදාගන්නේ නැහැ. මේක තමයි යොදාගන්නේ. මොකද එතන පියවරක් වැඩි. අම්ලය හදලා එස්ටරේ හදන්න පුළුවන් නේ. හැබැයි අම්ලය හදලා අම්ල හේලයිඩේ හදලා එස්ටරේ හදනකොට ඒක පියවරක් වැඩි වෙනවා.
ඒ නිසා අපි පරිවර්තන වලදී අමාරු වුණත් මේක ලියනවා. සාන්ද්‍ර සල්ෆියුරික් දාලා ලියනවා. හරි හැබැයි වඩා ලේසි ක්‍රමය තමයි මෙන්න මේක. right දැන් අම්ල හේලයිඩ වල ප්‍රතික්‍රියා පළවෙනි එක එස්ටරීකරණය වරන් ඇතුලේ මධ්‍යසාර ඇසිල්කරණය ඇසිල්කරණය දැන් මේක මධ්‍යසාර වල ඒක ඉගෙනව මතකයි. ඒ කියන්නේ මේ කාණ්ඩයකට අපි කියන්නේ ඇසිල් කාණ්ඩයක් කියලා කිව්ව මතකයි. ඉතින් අර මුල් ඒවා හොඳට පාඩම් කරලා තියෙන්න ඕන. මෙන්න මේ වගේ කාණ්ඩයක් කොහෙට හරි බැඳුනහම ওই කාණ්ඩයට අපි කියන්නේ ඇසිල් කාණ්ඩයක් කියලා. ඒතර ඔන්න ඔය කාණ්ඩයක් මෙන්න මේ මධ්‍යසාරයේ මේ මධ්‍යසාරයේ H වෙනුවට මේ ඇසිල් කාණ්ඩයක් ගෙනල්ලා තියෙනවා. ඒ නිසා ඔකට මධ්‍යසාර ඇසිල්කරණය කියනවා. මේ හැදෙන ඵලයේ එස්ටරයක්. ඒ නිසා එස්ටරයක් හැදෙන නිසා එස්ටරීකරණය කියලා කියන්න පුළුවන්. ඒතර එස්ටරයක් හදන්න ක්‍රම දෙකයි මධ්‍යසාර ඇසිල්කරණයටත් ක්‍රම දෙකක් තියෙනවා. මධ්‍යසාර ඇසිල්කරණයටත් ක්‍රම දෙකක් තියෙනවා. අපි භාවිතා කරන්නේ අර ප්‍රත්‍යාවර්ත එක. ලියන්න අම්ල හේලයිඩයකට මධ්‍යසාරයක් යෙදූ විට නියුක්ලියෝෆිලික ආදේශයක් සිදු වී එස්ටරයක් ඵලය ලෙස ලැබේ. මෙහිදී කරලා තියෙන එක දැනග. මෙහිදී මධ්‍යසාරයේ හයිඩ්‍රජන්ට ඇසිල් කාණ්ඩය හොයාගන්න ඇසිල් කාණ්ඩයක් සම්බන්ධ වන නිසා එය මධ්‍යසාර ඇසිල්කරණයක් ලෙස හැඳින්වේ. ඔය ඔන්ලයින් පන්තියකට යනකොට නෝට් එක ලියන පොතට අමතරව මේ පැත්තෙන් තව කටුකොළ සෙට් එකක් එහෙම තියාගන්න. දලව නෝට් එක හදාගන්න. ඊට පස්සේ සර් නෝට් එක දුන්නාම තමුන් හදපු එකයි සර් දුන්න නෝට් එක එකයිද කියලා බලන්න. ඔගේ පොඩි කැපවීමක් කරන්න වෙනවා. හරි නිකම්ම බෑ. අහන් ඉඳලා නිකන් මේ බෝඩ් එකේ ලියන ටික විතරක් ලියා ගන්නවා නැත්නම් මම කියන එක විතරක් ලියා ගන්නවා සිග්නල් කැඩුනොත් ඒකත් කරන්න බෑ. එහෙම ඉන්න එපා. ටිකක් මහන්සි වෙන්න. ටිකක් වෙනස් කරන්න ක්‍රමේ. බෑ කියා ඉන්නවට වඩා. සල්ලි තියෙන සමහරු ගෙවල් වලට ගෙනල්ලා තුගන්නවා. එතකොට කවුරු හරි කෙනෙක් ඔන්ලයින් පන්ති වලට විතරක් වෙනකොට සහභාගී වෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ වැඩේ හරියට ගොඩ දාගන්න. තමන්ගේ කැපවීම තියෙන්න ඕනේ. බෑ අරක බෑ මේක බෑ කිය හිටියොත් එimhe අපි පස්සට යනවා. අයි පස්සට යනවා අනිත් අය ඉස්සරහට යනවා. එතකොට අපි එතනමයි. අපි නිදහසට කරුණු කියන්නේ. එහෙම වෙන්න එපා. මේ ලෝකේ කවුරුත් අහන්න කැමති නෑ නිදහසට කරුණු කීවා කියලා අපි දිනුවා වෙන්නේ නෑ.
අට අරක තිබ්බේ නැහැ මේක තිබ්බේ නැහැ කියලා කීවා කියලා අපි දිනුවා වෙන්න බෑ. කාට හරි නිදහසට කරුණු කියලා පැහැදිලි කර දැන් අම්මට විභාගේ ෆේල් වෙන්න හරි රිසල්ට් එකක් නොලැබෙන්න හේතුව අම්මා තාත්තට පැහැදිලි කරලා දුන්නා. එයාලගේ හිත හැදුවා කියලා ඔයා දිනුන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ තමයි පස්සට යන්නේ. ඒ හින්දා මේ තියෙන தત્ත්වයේ කලබනාකරණය කරගෙන කරන්න උත්සාහ කරන්න. හරි? නැත්තම් වෙන්නේ පස්සට යයි. දැන් මම උනත් බලන්නකෝ දැන් ගියේ කොවිඩ් කාලේ පළවෙනියටම කොවිඩ් කරනකොට අපි ඔන්ලයින් පන්ති කරේ නෑ. එතකොට පස්සට යනවා. අය පස්සට ගිහලා අනිත් අය අපි පහු කරලා යනවා. තමුන්ගේ හැකියාව තිබ්බට වැඩක් නෑ. ඒතකොට අපි මේ පරිසරයට අනුවර්තනය වෙන්න. එහෙම වෙන්න උත්සාහ කරන්නේ නැත්නම් මේකෙන් අපි නැති වෙලා යනවා. ඒ හින්දා පොඩ්ඩක් අලුත් විදියට නිකන් ඇක්ටිව් විදියට මේකට සහභාගී වෙලා කටුකොල ටිකක් තියාන ඔය කියන අතරේ මම හිමීට දැන් කර කියන්නේ. එතකොට ඔයා ඒ අදහස ලියනවා. සටහනක් ගහ ගන්නවා. ඊට පස්සේ මම දෙනකොට ඒකත් එක්ක සංසන්දනය කරනවා. නැතුව මේ බෝඩ් එක දිහා විතරක් බලන් ඉන්න එපා. හඬට හොඳට ඇහුම්කන් දෙන්න. හරි. දැන් අපි එහෙනම් පළවෙනි ප්‍රතික්‍රියාව ස්ත්‍රීකරණය ගැන කතා කරන්න හදන්නේ අම්ල හේලයිඩේ ගැන. අම්මේ යාන්ත්‍රණයම ඔයාලට පැහැදිලි කරනවා. ඔයත් කොලයක් කරගෙන යන්න. ඔන්න යාන්ත්‍රණය. ඔන්න මම අම්ල හේලයිඩේ විතර ලියනවා. ඔයත් අම්ල හේලයිඩයක් ලියාගෙන සාධාරණ මම මෙතන CH3 කියලා දානම් පාර දාන්න නැතුව ඔන්න CH3 එකක් මෙන්න කාබොනයිල් එකක් මෙන්න හැලජන් එකක්. ඔන්න අම්ල හේලයිඩයක් තියෙනවා. මම මධ්‍යසාරයකුත් ගන්නවා. මධ්‍යසාරය කියන්නේ ලොකු නියුක්ලියෝෆයිල් එකක් නෙමෙයි. මධ්‍යසාරත් නියුක්ලියෝෆිලික් ආදේශය තමයි ලක්කනේ මධ්‍යසාරය ගැන අපි කතා කරන්නේ අම්ල හේලයිඩ. ඔන්න මධ්‍යසාරයේ තියෙන ඔන්න යාන්ත්‍රණය. මෙතන ගමු අපි ප්‍රතික්‍රියාව. සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාව ලියලා තමයි යාන්ත්‍රණය ලියන්නේ. මම ලියන්නේ අනිත් පැත්තට. මොකද මම ලියන්නේ හරි ක්‍රමයකට. යාන්ත්‍රණයේ තේරුම් ගත්ත කෙනාට ප්‍රතික්‍රියාව ඕන වෙලාවක හදා ගන්න පුළුවන්. අම්ල හේලයිඩයක් උත්තේජක රහිතව මධ්‍යසාරයේ සමග ප්‍රතික්‍රියා කරලා ස්ත්‍රේ හැදෙනවා. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් මෙයා මොන ප්‍රතික්‍රියාවටද ලක් වෙන්නේ? කටුකොලේ ලියා ගන්න. මෙයා මොන ප්‍රතික්‍රියාවටද ලක් වෙන්නේ? නියුක්ලියෝෆිලික ප්‍රතික්‍රියාවට. මොනවද? නියුක්ලියෝෆිලික ආදේශයට. මෙයා ලක් වෙන්නේ නියුක්ලියෝෆිලික ආදේශයට. මෙයා ලක් වෙන්නේ නියුක්ලියෝෆිලික ආදේශයට. දැන් කවුද මේකේ නියුක්ලියෝෆයිලය? මධ්‍යසාරය. මධ්‍යසාරයේ කොතනද නියුක්ලියෝෆයිල් එක විදියට ගහන්නේ? කොතනින්ද ඉලෙක්ට්‍රෝන එවන්නේ? මේ එකම තැනයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මෙතන. නෑ එතනින් තමයි ගහන්නේ. එහෙනම් මෙතනින් මෙතනට පහර දෙන්න. මෙතනට පහර දෙන්න. එතකොට මොන බන්ධනයේද බිඳ වැටෙන්නේ? මොන බන්ධනයේද බිඳ වැටෙන්නේ? ඔතන තියෙනවා බලන්න. තමන් ඉගෙන ගත්ත රසායන විද්‍යාව ගැන හිතන්න. නැතුව වෙන කොහෙන්වත් මේවා ගන්නව නෙමෙයිනේ. කටපාඩම්ම කරන්න ගියොත් මේක ගොඩ දාන්න බෑ. ඒක කොයි බන්ධනයේද බිඳෙන්නේ? සාමාන්‍යයෙන් සිග්මා බන්ධනයකට සාපේක්ෂව ෆයි බන්ධනයක් දුර්වලයි. එතකොට මෙන්න මේ ෆයි බන්ධනය බිඳ වැටෙනවා. මෙන්න මේ ෆයි බන්ධනය බිඳ වැටෙනවා. එතකොට මෙන්න මේ හැදෙන එක දැන් ඔයා ලියන්න. ඔයයි පොලේ ඔයා ලියන්න හැදෙන එක. දැන් හැදෙන එක ලියන්න. තව විවරණය දැන් ගැහුවා එදුනා ඔයාට බලමු ඔයාට එනවද අයිඩියා එක දැන් ලියා ගන්න පුළුවන්ද බලන්න. ඔයා මෙතන ලියන්න හැදෙන එක ලියන්න. හරි. දැන් බලන්න ඔයාගේ එක හරියනවද කියලා. හරි. හිතන්න එපා. දැන් මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ මේ හිත ඉන්න එපා කියලා කියන්නේ මොකද්ද වෙන්නේ කියලා එහා. දැන් කො ඔන්න මම බලන්න කරන්නේ මේ බන්ධනේ කැඩුනේ අනිත් හැමෝම තියෙනවා. අර ලොකු කැලලක් මේ පැත්තෙන් සම්බන්ධ වෙනද ඔන්න අනිත් එක ඔන්න කැඩිනවා. එතකොට මේක ඕ මයිනස් වෙනවා. අන්න ඒක ආවද බලන්න ඔයාගේ.
O minus එක ඔයා දැම්මද බලන්න. හිතා ඔය පැත්තට වෙලාට පන්ති තින්නේ සමහර අය ඉතින් පන්තියෙත් එහෙමනේ ඉන්නේ. ඕ ඍණ වුණාද බලන්න. එහෙනම් හරි. දැන් කවුද බැඳෙන්නේ? මෙන්න මේ O එක බැඳෙන්නේ. මෙන්න මේ O එක මෙතනට බැඳුනා. එයාට අනිත් අයට මොනවත් උනාද? නැහැ. H එක තියනවා එහෙම. මේ ඇල්කිල් කාණ්ඩයේ තියනවා. හැබැයි මේ දාපු එකසර යුගල් දෙකෙන් එකයි තියෙන්නේ. එකක් ගිහිල්ලා. තව එකසර යුගලයක් තියෙනවා. ඊළඟට මේ ඔක්සිජන්ට දැන් බන්ධන කීයක් තියෙනවද? 3ක් තියෙනවා. අපි දන්නවා ඔක්සිජන්ට තුන්වෙනි බන්ධනයක් ආවද? නැත්නම් මෙතන හැදෙන්නේ දායක බන්ධනයක් නේ. ඉලෙක්ට්‍රෝන යුගලයේ බෙදෙන්නේ එක්කෙනෙක්. එහෙනම් මොකද වෙන්නේ මෙතන? ධනාරෝපණයක් වෙනවා. ඕකට ධන අස්ථායිනේ. ඕකට ධන අස්ථායි. ඊළඟට කාබොනයිල් කාණ්ඩේ නැවත හැදෙනවා. ඔය ඔක්කොම එකට වෙන්නේ නමුත් මම පියවරෙන් පියවර ලියනවා. එතකොට මෙතන දැන් එකසර යුගල් 3ක් තියෙනවා. අන්න ඒ වගේ හිතන්න ඕනේ. එතකොට හිතලා දාපුවාම ආයේ මේ පැටලෙන්නේ නැහැ. මේ ඍණේ කෝණ නම් මෙහෙම රවුම් කරන්න. දැන් ආයෙ වාට පැටලෙන්නේ නැහැ කවදාවත්. ඔයා දන්නවා මේක මෙහෙමයි වෙන්නේ. ඒතර අවබෝධයෙන් තමයි එකසර තිබ්බේ. ඒතු මතකෙන් නෙමෙයි. දැන් මොකද වෙන්නේ? මේ එකසර යුගලයක් මෙතනට දෙනවා. ඕනනම් මොකද දෙවෙනි පියවරේ යන්නින්නත් පුළුවන්. මේ Cl එක මෙහාට කැඩෙනවා. Cl එක මෙහාට කැඩෙනවා. එතකොට ඔයාට දැන් ඇති වෙලා තියෙනවා CH3 C කාබොනයිල් O+ H CH2 CH3 ඊට අමතරව Cl ඍණ එකක් හැදුනා. දැන් මෙන්න මේ H එක මෙන්න මෙතනට ඉලෙක්ට්‍රෝන දීලා ගැලවිලා යනවා. හේතුව O මත ධන අස්ථායි. ඔක්සිජන් මත ධන අස්ථායි. එතකොට අර හයිඩ්‍රජන් එක වෙනුවට අර ඇසිල් කෑල්ල ඇවිල්ලා සම්බන්ධ වෙලා O CH2 CH3 මේ H+ උයි Cl එකතු කරලා HCl කියලා ලියන්න පුළුවන්. HCl කියලා ලියන්න පුළුවන්. එතකොට මේකේ කොහොමද මේ ඵලය ලියාගන්නේ මේ? ඵලය කොහොමද මේ Cl එක යවන්නේ? එස්තරේ මේ O එකේ එනවල මෙතනට දාන්න. එතකොට මේ තනි O එක අනිවාර්යයෙන්ම මධ්‍යසාරී. එස්තරේ තියෙන තනි ඔක්සිජන් එක අනිවාර්යයෙන්ම මධ්‍යසාරී. එතකොට මෙතන C. ඔන්න ප්‍රතික්‍රියා. වෙන්න යාන්ත්‍රය. ලියන්න ඉස්සෙල්ලා යාන්ත්‍රණය කියලා ලියන්න. මුලින්ම මධ්‍යසාරයේ විසින් අම්ල හේලයිඩේ කාබොනයිල් කාබන්ට පහර දීමෙන් ප්‍රතික්‍රියාව ආරම්භ වේ. කාබොනයිල් කාබන්ට පහර දීමෙන් ප්‍රතික්‍රියාව ආරම්භ වේ. යාන්ත්‍රණය ලියලා ඊළඟට ප්‍රතික්‍රියාව ලියන්න. හොඳට තේරුම් ගන්න මෙතන මොකද්ද ගැලවුනේ මොකද්ද බැඳුනේ ඒවා හොඳට තේරුම් ගන්න.
මොකද්ද ගැලවුනේ මොකද්ද බැඳුනේ කියලා හොඳට තේරුම් ගන්න. හරි. ඊළඟට ලියන්න ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා. ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියාව. ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියාව. ඔන්න ග්‍රීනාඩ් දාන්නයි හදන්නේ. හරි. මෙන්න මේක පොඩ්ඩක් හොඳට බලා ගන්න. ඔන්න අම්ල හේලයිඩේ තියෙනවා. අම්ල හේලයිඩේ තියෙනවා. අම්ල හේලයිඩේට ග්‍රීනාඩ් දාන්නයි හදන්නේ. අපි ඉස්සර යාන්ත්‍රණය බලමු. හරි මාත් එක්ක කරමු. ග්‍රීනාඩ් හදාගන්නේ කොහොමද? ග්‍රීනාඩ් හදාගන්න හැටි මතකද? අර ඇල්කිල් හේලයිඩයක් අරගෙන ඒකට මැග්නීසියම් දානවා වියලි ඊතර මාධ්‍යයේදී. දැන් අමතක වුණොත් මට කරන්න දෙයක් නැහැ. එහෙනම් ඔයා ග්‍රීනාඩ් ඉස්සලා බලන්න වෙනවා. ඇල්කිල් හේලයිඩයක් මේ වගේ අරගෙන ඒකට දානවා මැග්නීසියම් වියලි ඊතර. මැග්නීසියම් වියලි ඊතර දානවා. එතකොට මේ කාබන් හැලජනයේ බන්ධන අතරට මැග්නීසියම් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියා කරනවා. එතකොට මෙන්න මේ වගේ එකක් හැදෙනවා ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ. මේක හොඟ නියුක්ලියෝෆයිලයක්. මෙන්න මේ කාබන් මත ධන ගතිය ගොඩක් ඍණ ගතිය ගොඩක් වැඩි. ඍණ ගතිය ගොඩක් වැඩි. ග්‍රීනාඩ් කියන්නේ ඉතා ප්‍රබල නියුක්ලියෝෆයිලයක්. එයා අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හරිනම් ඔය ග්‍රීනාඩ් කියපු ගමන් මතක් වෙන්න ඕනේ. අන්න ඒ தත්ත්වෙට දියුණු වෙලා තියෙන්න ඕනේ. ඒකයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මම මේක ගැන ආපහු කියනවා කියන්නේ ඔයාලා දුර්වලයි කියන එක. සන්තෝෂ වෙන්න එපා. මම උගන්වපු එකක් නැවත කියනවා කියන්නේ ඔයාලා දුර්වලයි කියන එක. ඔයාලට ඒක අමතකයි කියන්නේ ඔයාලා මතක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට අමතකයි කියන්නේ ඔයා දුර්වලයි කියන එක. අන්න ඒක හොඳට මතක තියාගන්න. කලින් තියෙන එකක් නැවත කියනකොට ඔයාට ඒක අමතක නම් ටට්ටක් ගාලා ඔයාට ඒක මතක් වෙලා එන්නේ නැත්නම් ඔයා ඉන්නේ තාම දුර්වල අඩිය එක. හරි. එතකොට මෙන්න මෙතන තමයි නියුක්ලියෝෆයිල් එක. මෙන්න මෙතන තමයි නියුක්ලියෝෆයිල් එක. හරි. මෙතන ට්‍රයි බැස් එක. මෙතන හැලජනේ පැත්තට ඉලෙක්ට්‍රෝන අදිනවා කාබන්ගෙන්. කාබන් විද්‍යුත්ින්තාවෙන් තරමක් ඉහළයි. ඒ හින්දා කාබන්ට ගේ ඉලෙක්ට්‍රෝන හැලජනේ පැත්තට ඇදීමට වඩා මැග්නීසියම් පැත්තට ඇදීම පහසුයි. ඉතින් මේක සෝඩියම් එක්කත් ප්‍රතික්‍රියා කරනවා ඔය වගේ. ඉතින් මැග්නීසියම් එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් සෝඩියම් එක්කත් ඔය වගේ එකක් හැදෙන්න පුළුවන්. ඔය ග්‍රීනාඩ් හැදුවා වගේ පොටෑසියම් එක්කත් පුළුවන්. හරි? දැන් මම අර ග්‍රීනාඩ් එක ගන්නවා මෙතන. මේ ග්‍රීනාඩ් එකේ මේ මෙතන ආම්ලික මේ ඉලෙක්ට්‍රෝන එක්දනට දීලා මෙතනට එක්දන එකක් ඇදලා ගන්න පුළුවන්. ඒ හින්දා මෙයා ඔය කියනවා පාඩම් කරලා නැත්තම් තේරෙන්නේ නැහැ. මෙන්න මෙයා එක්දන ගන්නවා. බැරි වෙලාවත් ආම්ලික මාධ්‍යයකට මේ ග්‍රීනාඩ් එක දැම්මොත් මෙතනට එක්දන සම්බන්ධ වෙලා මේක ඇල්කේනයක් බවට පත් වෙනවා. ඒ හින්දා නියුක්ලියෝෆයිලයක් විදියට ග්‍රීනාඩ් භාවිත කරන්න ඕන නම් ඒ මාධ්‍යයේ ආම්ලික හයිඩ්‍රජන් තියෙන්න බෑ. අග්‍රස්ත ඇල්කයින මතක් වෙනවද? මධ්‍යසාර කාබොක්සිලික් අම්ල ඒ වගේම මේකේ තියෙන්න බෑ. මේකේ තියෙන්න විදියක් නැහැ. එතකොට ඔන්න දැන් ඔය ග්‍රීනාඩ් එක මෙතනින් අපි ලියාගත්තා. ඩෙල්ටා දාන ඩෙල්ටා ඍණ. right? බේම් මෙතනට පහළ දෙනවා. මෙන්න මේ ෆයි බන්ධනේ මේ පැත්තට කැඩෙනවා. මෙයා ඩෙල්ටා ඍණ උනම් දාගන්න. මෙයා ඩෙල්ටා ඍණ, මෙයා ඩෙල්ටා ඍණ, මෙයා ඩෙල්ටා දාන්න. හරිනේ අර කතන්දරේමයි. ඇල්ඩිහයිඩ් කීටෝන කාබොක්සිලික් අම්ල ඊළඟට අම්ල ව්‍යුත්පන්න සියල්ලේම මුලින්ම විද වැටෙන්නේ ෆයි බන්ධනේ කටපාඩම් කරන්න දෙයක් නෑ. මං කිව්වා ඇයි ෆයි බන්ධනේ බෙදෙන්නේ? ඒක දුර්වල නිසා.
එතකොට එකපාරට මේ CL එක ගැලවෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. CL බන්ධනය තනි එකක්. ඒක ශක්තියෙන් වැඩි. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් මොකද මෙතන ඇති වෙන්නේ? දැන් තියෙන්නේ CH3 C මෙතන O මයිනස් වෙනවානේ අනිවාර්යෙන්ම ඔය තේරුම් ගන්න ඕනේ. O මයිනස් වෙනවා. ඍණ වෙනවා. මෙතන Cl එක තියෙනවා CH2 CH3 කාණ්ඩයක් ඇවිල්ලා සම්බන්ධ වුණා මෙන්න මේක මේ කැලේ තමයි මේ සම්බන්ධ වුනේ විතර. මෙතනට MgCl ධන එකක් සම්බන්ධ වෙනවා. ඕනනම් ධනගෙන දාන්න නැතුව ඉවත් කමන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? Cl එක හොඳ ඉවත් වීමේ කාණ්ඩයක් O ඍණ එක නැවත කාබොනයිල් එක ස්ථායි එන්න මේ O ඍණ එක ඉලෙක්ට්‍රෝන මෙතනට දීලා Cl එක මේ පැත්තට ගෙරවිලා යනවා. ඍණාත් සමග අම්ල හේලයිඩය ප්‍රතික්‍රියා කිරීමේ අවසාන ඵලයේ විදිහට ඔයාලට ලැබෙනවා මොකක්ද? නැවත කාබොනයිල් එක සකස් වෙනවා. කීටෝනයක් ලැබෙනවා. හැබැයි පුතේ විශේෂත්වය තමයි මේ කීටෝනේ කාබන් ගාන තිබ්බ කාබනික සංයෝගයේ තන අම්ල හේලයිඩේ කාබන් ගානට වඩා වැඩි. කීටෝන පිළියෙල කිරීම යටතේ මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ දැන් අර නෝට් එකක් මම හදාගන්න කියවනේ කීටෝනයක් හදන ක්‍රම. ද්විතීක මධ්‍යසාරයක් ඔක්සිකරණය කරලා තමයි අපි සාමාන්‍යයෙන් කීටෝනයක් හදන්නේ. එතනදී කාබන් ගාන වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙතනදී කාබන් ගාන වෙනස් වීමක් සිද්ධ වෙනවා. කාබන් ගාන වැඩි කරලා කීටෝනයක් හදනවා නම් ඒක බොහෝ විට මෙන්න මේ ආකාරයට යන එකක් වෙන්න පුළුවන්. ප්‍රතික්‍රියාව ගත්තාම ඔයා මේ ප්‍රතික්‍රියාව ලියනකොට පොඩි දෙයක් සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. මොකද මාතෘකාව අංක 2 ප්‍රතික්‍රියා 2. අම්ල හේලයිඩ ප්‍රතික්‍රියා යටතේ අංක 2. අම්ල හේලයිඩ වීනාට් ප්‍රතිකාරකයේ සමග අම්ල හේලයිඩ වීනාට් ප්‍රතිකාරකයේ සමග යාන්ත්‍රණය ලියනවා. යාන්ත්‍රණය ලියලා ඉවර වෙලා ඇල්ඩිහයිඩ් කීටෝන ග්‍රීනාඩ් එක ප්‍රතික්‍රියා කරන ආකාරය චුට්ටක් බලන්න නෝට් එකේ. යාන්ත්‍රණය ලියලා ඇල්ඩිහයිඩ් කීටෝන ග්‍රීනාඩ් එක ප්‍රතික්‍රියා කරන විදිය පොඩ්ඩක් බලන්න නෝට් එකේ. දැන් මේ දැන් මෙතන පුතේ කීටෝනයක් හැදෙනවා. දැන් බලන්න කීටෝන පාඩම. කීටෝන ග්‍රීනාඩ් එක ප්‍රතික්‍රියාව හොයන්න. කීටෝනය ග්‍රීනාඩ් එක්කලා නියුක්ලියෝෆිලික ආකලනයකට යනවා. ඒ කියන්නේ බෙන්න මෙතන මේ කීටෝනේ කාබොනයිල් කාබන්ට ග්‍රීනාඩ් පහර දෙනවා. මේක මේ පාඩම එකක් නෙමෙයි. ගොඩ අය පටල ගන්නවා. එතකොට හිතන්න මෙන්න මේ පළවෙනි පහර දීමට පස්සේ මේ කීටෝනේ හැදුනට පස්සේ මාධ්‍ය ඇතුලේ තවදුරටත් ග්‍රීනාඩ් ඉතුරු වෙලා හිටියොත් මොකක් වෙයිද? මාධ්‍ය ඇතුලේ ග්‍රීනාඩ් තවදුරටත් ඉතුරු වෙලා හිටියොත් මොකක් වෙයිද? ඒ ඉතුරු වෙලා ඉන්න ග්‍රීනාඩ් ඉතින් ග්‍රීනාඩ්ුයි කීටෝනයි ප්‍රතික්‍රියා කරනවානේ. ඉතුරු වෙලා ඉන්න ග්‍රීනාඩ් නැවත මෙතනට පහර දෙනවා. ඉතුරු වෙලා ඉන්න ග්‍රීනාඩ් නැවත මෙතනට පහර දෙනවා. එතකොට අර කීටෝන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒක මේ අම්ල හේලයිඩ නෙමෙයි. අපි සාමාන්‍යයෙන් පුතේ මෙතන දාද්දි එකයි මවුල ග්‍රීනාඩ් දැම්මොත් කීටෝනෙන් නවතිනවා. එකයි මවුල ග්‍රීනාඩ් දැම්මොත් කීටෝනෙන් නවතිනවා. දෙකයි මවුල නැත්තම් වැඩි ග්‍රීනාඩ් ප්‍රමාණයක් දැම්මොත් එහෙම කීටෝනයක් නැවත ග්‍රීනාඩ් එක්කලා ප්‍රතික්‍රියා කරලා මෙතනට ඇවිල්ලා මෙතන O- වෙනවා. අර MgCl එක හරි MgBr එක හරි එතනට බැඳෙනවා. හිතන්න බලන්න. මෙන්න මෙතන තරුවක් දාලා හරියන්න මාධ්‍යයේ
ග්‍රීනාඩ් ඉතිරි නම් මාධ්‍ය ග්‍රීනාඩ් ඉතිරි නම් අතු පාඩේ ලියන්න. මාධ්‍ය ග්‍රීනාඩ් ඉතිරි නම් සෑදෙන කීටෝණය ඉතිරි ග්‍රීනාඩ් සමග නියුක්ලියෝෆිලික ආකලනයකට ලක් වේ. නියුක්ලියෝෆිලික ආකලනයකට ලක් වේ. නියුක්ලියෝෆිලික ආකලනයකට ලක් වේ. හරි. නියුක්ලියෝෆිලික ආකලනයකට ලක් වේ. දැන් අහ බලන්න. යාන්ත්‍රණයක් තියාගන්න පුදුම ලේසි. ඊට මදි වෙනවා හැබැයි. කවන්නේ. යාන්ත්‍රණය වලගේ තියෙනවනේ. දැන් හොඳට බලාගන්න ඈ. පටල ගන්න එපා. දැන් ඔයාට මෙන්න අම්ල හේලයිඩයක් තියෙනවා. ප්‍රතික්‍රියාව කියලා ලියන්න. හරි. මේකට මෙන්න මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය දානවා. CH3 CH2 MgCl. මේක තියෙන ඕන මොන මාධ්‍යයේද? වියලි ඊතර මාධ්‍යය. දැන් ඔයා තේරුම් ගන්නොයි මේක ලියන්න නිකන් කටපාඩ වෙන්නේ නෙමෙයි. මේක ගහනවා මෙතනට. Cl එක යනවා. එතකොට මේක එකයි මවුල කියලා අපි සාමාන්‍යයෙන් ලියුවොත්. එතකොට ඔයා මෙතන ලියන්නේ මේ කෑල්ල එහෙමමයි. මේක Cl වෙනකොට මෙන්න මේ කෑල්ල එනවා. CH2 CH3 එනවා. දැන් ඔයා හිතන්න ග්‍රීනාඩ් ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක ප්‍රතික්‍රියාව. ග්‍රීනාඩ් ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක ප්‍රතික්‍රියාව ගැන හිතන්න. මම ඒක බලන්න කිව්වේ ඒකයි. මතක නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. तो මෙන්න මෙතනට අපි ග්‍රීනාඩ් එකක් දාපුවාම මෙතනට ග්‍රීනාඩ් එක දාපුවාම වියලි ඊතරත් එක්ක මෙයා ගන්නවා මෙතනට. මේක මෙහාට කැඩෙනවානේ. ඕකනේ සිද්ධ වෙන්නේ. ඒක ගුඩායි ඒක පටල ගන්න එපා. ඒක මේ පාඩමට අයිති එකක් නෙමෙයි ඈ. ඒක මෙතනින් එහාට සිද්ධ වෙන්නේ. එකයි මවුල දැම්මොත් මෙතනින් නවතිනවා. දැන් තව ග්‍රීනාඩ් තිබ්බොත් එහෙම මෙන්න මේ විදිහට O- වෙලා MgCl වෙලා මෙතන CH2 CH3 වෙලා ඔන්න තව කෑල්ලක් බැඳෙනවා. ඔන්න හොඳට බලන්න මේ පරිවර්තන එහෙම දැක්ක ගමන් ගලවන්න පුළුවන්. පරිවර්තන දැක්ක ගමන් කියන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඔන්න ඔය වගේ ඒවා හරියට අධ්‍යයනය කරලා තිබ්බා. එතකොට පුතේ ඔයාට කෙලින්ම එකවරම මෙතනට යන්න පුළුවන්. ග්‍රීනාඩ් එකක් දාලා ආපහු දානවට වඩා ඔයාට පුළුවන් පුතේ කෙලින්ම එකපාරම මෙන්න මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයෙන් දෙකයි මවුල නැත්තම් හෝ වැඩිපුර දාලා වැඩිපුර දැම්මොත් ඔයාට එකපාරම මෙතනට යන්න පුළුවන්. එකක් ගැහුවා කීටෝනේ හැදුනා, දෙකක් ගැහුවා අයනේ හැදුනා. මොකද තේරුම් ගන්න. ඔයා මෙතනට H3O+ දැම්මා නම් මෙතනට H3O+ දැම්මා නම් එතකොට වෙන්න මෙතන ඔයාට ලැබෙනවා OH H2O දැම්මා නම් ඔයාට මෙතන OH එනවා. එතකොට ඔයාට ලැබෙන්නේ ත්‍ෘතීක මධ්‍යසාරයක්. ඔයාට ඵලයේ විදියට හම්බෙන්නේ ත්‍ෘතීක මධ්‍යසාරයක්. ඒකෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා. කෑලි දෙකක් එක හා සමානයි. පරිවර්තනයක දැක්ක ගමන් කියන්න පුළුවන් අඩේ මේක හැදිලා තියෙන්නේ අම්ල හේලයිඩයක්.
රීනාඩ් දෙකක් එක ප්‍රතික්‍රියා කරලා කියලා මොකද එක වගේ කෑලි දෙකක් බෙදලා එහෙම තියෙනවා නම් ඕක තව ටිකක් වෙනස් කළා බා ඊට පස්සේ බලමු. ඔන්න ඔය විදියට අයියා. ඔක දෙකයි මවුල දාලා එකපාරම මේ දෙකයි මවුල දැම්මොත් මේක ඒක ඔය තේරුම් ගන්න. O මයිනස් එන්නේ ඒක H3O ප්ලස් දාලා තමයි OH බවට පත් කරන්න ඕනේ. H3O ප්ලස් දාලා තමයි ඒක OH බවට පත් කරන්න ඕනේ. අම්ල හේලයිඩ වැඩිපුර ග්‍රීනාඩ් සමග එතන මේ තමයි ප්‍රතික්‍රියාව මෙතනට නේද සමහර යාලා කියන ජල ග්‍රීනාඩ් යෙදීමෙන් පසුව ජල විච්ඡේදනයේද එක පියවරකට ගන්න. එතකොට අපි එක මීරේ ලියනවා. 1 2 දාලා. කෙලීම මෙතනටම ඔහොම ලියන වෙලාවක් තියෙනවා. එහෙම ලියන්නේ කීවොත් විතරයි ඈ. කීවොත් විතරක් මෙතනටම ලියනවා කොහොමද? එතකොට ඉතින් CH3 CH2 MgCl දෙකයි මවුල නැත්තම් වැඩිපුර එකට දාලා දෙකට H3O+ මෙහෙම ලියන්නේ නැහැ හැම විටම දී තිබේ නම් ලියනවා. දී තිබේ නම් ලියනවා. හරි ඕනනම් ඔය හදිසි හැරි එහෙම තිබ්බොත් කීවොත් එක පියවරකට ගන්න කියලා ජල විච්ඡේදනය එහෙම තිබ්බොත් ගන්නවා. නැත්තම් මෙහෙම තමයි හරි ක්‍රමය. පියවර දෙකකට ලියන්න. අම්ල හේලයිඩ වැඩිපුර රීනාඩ් සමග ක්‍රියා කරවා ලැබෙන ඵලය ආම්ලික ජල විච්ඡේදනය කළ විට තෘතීක මධ්‍යසාර ලැබෙනවා. මොනකට තේරුම් ගන්න. එතන බලන්න අම්ල හෙලයිඩේට දැන් මේ ග්‍රීනාඩ් 1යිද 2යිද? දැන් මෙතන යාන්ත්‍රණය ආයෙ කතා කරන්නේ මේක කීටෝන පාඩමේ තියෙන එක. එකපාරම තෘතීක මධ්‍යසාරය හැදෙන්නේ නැහැ. ඒකට ජලය දාන්නකොහම තමයි තෘතීක මධ්‍යසාරය බවට පත් වෙන්නේ. ඒකේ තියෙන විශේෂත්වය තමයි කෑලි දෙකක් සමානයි. පරිවර්තනයක තෘතීක මධ්‍යසාරයක් පැත්තට හැදුනට බෑ කෑලි දෙකක් එක වගේ තිබ්බොත් ඒක බොහෝ විට මෙන්න මේ ප්‍රතික්‍රියාව හරහා ඇති වෙච්ච එකක්. දැන් ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න. ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න. හරි ඔක ලියාගෙන අපි විනාඩි 10ක බ්‍රේක් එකක් ගමු. කොහොට හරි ඕගනික් තේරිලා නැතුව හරි මොනවද අවුල් තැන් තියෙනවා නම් ඉක්මනට කියන්න. ලයිව් පන්ති පටන් ගත්තට පස්සේ කියන්න එපා. එතකොට වෙලාවක් නෑ ආයේ. ෆිසිකල් පන්ති පටන් ගත්තාම කියන්න එපා කලින් කියන්න. හරි අපි විනාඩි 10ක් විතර ඉන්ටර්වල් එකක් අරගෙන ඉස්සරහට සාකච්ඡා කරා යා. දැන් ඇවිල්ලා 38යි. 50ට පටන් ගමු. හරි. පටන් ගමු. ඔතන දැන් අම්ල හේලයිඩත් එක්ක ප්‍රතික්‍රියාව කරා ග්‍රීනාඩ්. එතකොට ඕකම තමයි එස්ටරත් එක්කත් එන්නේ. එතකොට ඕක හොඳට තේරුම් ගත්තොත් ඊළඟ එකත් ලේසි වෙනවා. මේකේ තියෙන්නේ එහෙමයි. මේ ප්‍රතික්‍රියා සෙට් එක වගේම සෙට් එකක් තමයි ඕක මේ ඊළඟට එස්ටරත් එක්ක තියෙන්නේ. එතකොට ඔයාලට ඒක ලේසි වෙනවා මේක හරියට තේරුම් ගත්තොත්. හරි. right ඊළඟට මම
ගන්නේ අග්‍රස්ත අම්ල හේලයිඩ තුන්වෙනි එක අම්ල හේලයිඩ මේකමයි පොඩි වෙනසයි වෙන්නේ. ඉතින් අර දාන එක විතරයි වෙනස් වෙන්නේ. මේකමයි යන්නේ. අම්ල හේලයිඩ අග්‍රස්ත ඇල්කයිනේ අයනය සමග ප්‍රතික්‍රියාව අම්ල හේලයිඩ අග්‍රස්ත ඇල්කයිනේ අයනය සමග ප්‍රතික්‍රියාව යෝන යාන්ත්‍රණයෙන්ම ගන්නවා යාන්ත්‍රණය මෙන්න අම්ල හේලයිඩය මේක ඩෙල්ටා ඍණ මේක ඩෙල්ටා ධන මෙන්න අග්‍රස්ත ඇල්කයිනේ ආයනේ ඉතින් ඔය හදාගන්න හැටි එහෙම හිතන්න මෙන්න ඍණ මෙතන ඍණ එක සරක් දාගන්න මෙතනින් මෙතනට ගහනවා දැන් ඇඟට එන්න ඕනේ වැඩි කොයි බන්ධනයේද කැඩෙන්නේ ෆයි බන්ධනයේ බිඳ වැටෙනවා ෆයි බන්ධනයේ බිඳ වැටෙනවා මෙන්න මෙතන කැඩෙනවා මෙහාට මේ එතකොට දැන් CH3 එක තියෙනවා C මෙතන O මයිනස් වෙනවා මෙතන එක සැරේ උගල් දෙකයි තිබ්බේ මෙතන දැන් ඒක තුනක් වෙනවා මෙතන ඍණ වෙනවා මේ ඉලෙක්ට්‍රෝන ලැබෙනවා මෙතන ඍණනේ ඒක ඇවිල්ලා මෙතනට බැඳෙනවා එතකොට ධන දාන්න ඕනේ නැහැ ධනට ඍණ කැපිලා යනවනේ ධනට ඍණ කැපිලා යනවා CH3 මෙතන Cl එක තියෙනවා දැන් නැවත මෙයා මෙතනට ඉලෙක්ට්‍රෝන එවනකොට මෙතන මෙයා කැඩෙනවා මේකත් කීටෝනයක්ම තමයි මේ හැදෙන්නේත් කීටෝනයක් හැබැයි මේ හැදෙන කීටෝනයේ පොඩි වෙනසක් තියෙනවා ඒකේ තව ක්‍රියාකාරී කාණ්ඩයක් විදියට ඇල්කයින කොටසකුත් තියෙනවා එතකොට මෙන්න මෙතන හොඳට බලන්න අරකෙයි මේකෙයි වෙනස හොඳට බලන්න මේකත් කීටෝනයක් තමයි කාබන් වැඩි කීටෝනයක් හැබැයි ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා කීටෝනයට අමතරව තව එකක් තියෙනවා එතකොට කාබන් වැඩි කීටෝනයක් ලැබෙනවා කාබන් වැඩි කීටෝනයක් ලැබෙනවා right ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා මේ සංයෝගී ක්‍රියාකාරී කාණ්ඩ දෙකයි ප්‍රතික්‍රියාව ලියන්න කිව්වොත් ඒක අපි පස්සේ ලියමු යාන්ත්‍රණේ ලියන් ඉමුකෝ යාන්ත්‍රණේ ලියන් ඉමු යාන්ත්‍රණේ ලියන්න අරකම තමයි වෙනසක් නැහැ
ඔව් NaCl හැදෙනවා කියලා ගන්න පුළුවන්. Na ධනයි Cl එකතු වෙලා NaCl හැදෙනවා කියලා ලියන්න පුළුවන්. ඒක එච්චර අදාළ නැහැ. ලියන්න ඕන. Na ධනයි Cl එතන Na ධන හැදෙනවා. මෙතන ඕනනම් මෙහෙම දැම්ම හැකි මේ. මෙතන මෙහෙම දැම්ම හැකි මේ Na ධන මෙතනට දැම්ම හැකි. ඊට පස්සේ මෙතන NaCl කියලා ලියන්න පුළුවන්. හරි එතන ලියන්න ඊට පස්සේ ලියලා ඉවරද? ලියලා ඉවරද? හරි ලියන්න තවදුරටත් මාධ්‍යයේ අග්‍රස්ත ඇල්කයිනේ අයනය ඉතිරි වී පවතී නම් සෑදෙන කීටෝනයද එම නියුක්ලියෝ ෆයිලය සමග ප්‍රතික්‍රියා කරයි. හරි. ඒ කියන්නේ කීටෝනය උතරින් එහාට ප්‍රතික්‍රියා කරනවා. මකණ්ඩද? මෙඩි මකණ්ඩද? හරි. මෙන්න මෙතන ප්‍රතික්‍රියාව බලමු දැන්. ප්‍රතික්‍රියාව අරකම තමයි. අරක තේරුම් ගත්තා නම් මේක ලේසි. මෙන්න අම්ල හේලයිඩය. ඔන්න ඒකට දානවා අග්‍රස්ත ඇල්කයිනේ අයනය. දාන්න ඕනේ මේකත් වියලි ඊතර මාධ්‍යයේ. මොකද මෙයත් ප්‍රතික්‍රියා කරනවා H+1. වියලි ඊතර මාධ්‍යයේ දාපුවාම Cl එක වෙනුවට අර කෑල්ල ඇවිල්ලා බැඳෙනවා. මෙන්න මේක හැදෙනවා. ඔයාට තව ටිකක් මෙයා ඉතුරු වෙලා තිබ්බොත් මේ අග්‍රස්ත ඇල්කයිනේ අයනය ඔයාට තව තිබ්බොත් එයා ගහනවා මේ කීටෝනේට. එතකොට මේක අනිත් පැත්තට කැඩෙනවා. එතකොට ඔයාට ඇති වෙනවා මෙන්න මේ වගේ එකක්. ඕ එන්නේ C ත්‍රිත්ව බන්ධන අන්න එක වගේ මේ එක වගේ කෑලි දෙකක් ඔයාගේ සංයෝගයට ඇවිල්ලා බැඳෙනවා. CH3 ඔකට H3O+ දැම්මොත් මේක OH එකක් බවට පත් වෙනවා. CH3 C මේ පල්ලෙහාට ලියන මට ඉඩ මදි හින්දා මෙහාට ගත්තේ. ත්‍රිත්ව බන්ධන CH3 බවට පත් වෙනවා. මේක OH වෙනවා. ඉතින් ඔයා මෙතන ඉඳන් මෙතනට කෙලින්ම යන්න පුළුවන් ඔයාට මෙන්න මේ අග්‍රස්ත ඇල්කයිනේ අයනය දෙකයි මවුල දාලා නැත්තම් වැඩිපුර
හෝ වැඩිපුර දාලා ඊට පස්සේ ඒක ජල විච්ඡේදනය කරලා මෙතනට යන්න පුළුවන්. ඊටාම වැදගත් මේ හරිය කාබන් වැඩි කරන හැටි තමයි දැන් තියෙන්නේ. ඒ වගේම බලන්න සමාන කෑලි දෙකක් තමයි බැඳෙන්නේ මේ. ත්‍ෘතීක මධ්‍යසාරයක් තමයි මෙතනත් හැදෙන්නේ. ත්‍ෘතීක මධ්‍යසාර තමයි මෙතන හැදෙන්නේ. ඒවා ලියා ගන්න. එක වගේ කෑලි දෙකක් ඇවිල්ලා තිනවා. අරකමයි පොඩි වෙනස මේ දෙක. ග්‍රීනාල්ඩ් එක්ක විදියමයි මේක තමයි වෙනස. කියන ඔයා වැඩිපුර දැම්මොත් ඔයාට මග නවතින්න බෑ. කීටෝනේ ළඟ නවතින්න බෑ. දිගටම මෙහාට එනවා. මගේ නැවතීමක් නෑ මේ පල්ලෙහාටම එනවා. එස්තරත් ඔය විදියම තමයි. එස්තරත් ඔය විදියම තමයි. එතන CL ඍණ වෙනකොට එතන හැදෙන්න වෙන එකක්. හරි. ඊළඟට ඉවරද? හොඳට තේරුම් ගන්න. ලියන්න ඊට පස්සේ ලියන්න අම්ල හේලයිඩ ශාරීය ජල විච්ඡේදනය 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 සාමාන්‍යයෙන් අම්ල හේලයිඩ ජලයත් එක්ක වැඩි ශීඝ්‍රතාවයකින් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. පොඩ්ඩක් ශාරීය මාධ්‍යයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ OH- ඉන්න ඕනේ මේ මාධ්‍ය ඇතුලේ. ලියන්න අම්ල හේලයිඩ
අම්ල හේලයිඩ ජලය සමග ඉතා සුළු වශයෙන් ප්‍රතික්‍රියා කරයි. නමුත් ශාරීය මාධ්‍යයේදී අම්ල හේලයිඩ ඉතා වේගයෙන් ප්‍රතික්‍රියාවට භාජනය වේ. මෙහිදී OH minus හයිඩ්‍රොක්සයිඩ් අයන OH minus නියුක්ලියෝෆයිලය ලෙස ක්‍රියාත්මක වේ. OH minus නියුක්ලියෝෆයිලය ලෙස ක්‍රියාත්මක වේ. OH minus නියුක්ලියෝෆයිලය ලෙස ක්‍රියාත්මක වේ. හරි බලමු. පොඩ්ඩක් හොඳට බලා ගන්න. ඔන්න අම්ල හේලයිඩය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්ම කියන්නකෝ. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දානවා. හරිද? ශාරයේ විදියට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මොන්නේ ශාරයක් දානවා. එතකොට ඔන්න අම්ල හේලයිඩේ ඉන්නවා. වෙන OH minus ඉන්නවා. දැන් මෙතන ඍණේ සාමාන්‍යයෙන් OH minus ඔහොම ලියන්නේ. නමුත් මෙතන අපි ඍණයක පෙන්වන්න දෙපැයි. ඒ නිසා මේ ඕට දැම්මා. ඔන්න ඔහොම තියෙනවා. ඔන්න මෙයා මෙතනට ගහනවා. අර විදියටම මෙයා මේ පැත්තට කැඩෙනවා. එතකොට ඔයාට ලැබෙනවා මෙතනට O minus එකක් මෙතන Cl එකක් මෙතන Cl මේ OH එකක් එනවා. දැන් අර කාබොනයිල් එක නැවත හැදෙනවා. එතකොට මේ Cl එක නැවත ගැලවිලා යනවා. එතකොට ඔයාට ඵලයේ විදියට ලැබෙනවා කාබොක්සිලික් අම්ලයක්. දැන් ඔයාම හිතන්න මේක කාබොක්සිලික් අම්ලයක්. නමුත් මේ අම්ලය හැදුනට මෙතන ඉන්න ටිකක් අමාරුයි. හේතුව තමයි මේ මාධ්‍ය ශාරීයයි. මේ මාධ්‍ය ශාරයක් නිසා මේ හැදිලා තියෙන එක මොකද්ද? මේ හැදිලා තියෙන කාබොක්සිලික් අම්ලයක්. හැබැයි මේ කාබොක්සිලික් අම්ලය අවසාන ඵලය වෙන්නේ නැහැ. හිතන්න ඕනේ. ඇයි මේ මාධ්‍ය ශාරීයයි. මේ මාධ්‍ය ඇතුලේ OH minus ගොඩක් ඉන්නවා. ඒ හින්දා මෙන්න මේ ආම්ලික හයිඩ්‍රජන් එක අර OH minus එක්කලා ප්‍රතික්‍රියා කරනවා. එතන මේ මාධ්‍යයේ තියෙන OH minus එක මේ ආම්ලික හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරපුවාම මේ අම්ලය නෙමෙයි හැදෙන්නේ අවසානයේදී අම්ලයේ අයනය තමයි හැදෙන්නේ නැත්නම් ලවණය හැදෙන්නේ. මාධ්‍ය ශාරීය නිසා අම්ලයේ ආම්ලික හයිඩ්‍රජන්
ආම්ලික හයිඩ්‍රජන් OH මයිනස් සමග ක්‍රියා කරයි. අවසාන ඵලය කාබොක්සිලික් අම්ලයේ අයනය අම්ල අයනය. එතකොට අම්ලයේ නෙමෙයි අවසාන ඵලය අම්ලයේ අයනය තමයි එන්නේ. ඔයාලට අම්ලය ඕන නම් මෙතනට ප්‍රබල අම්ලයක් දාලා නැවත යව අම්ලයේ බවට හරවන්න පුළුවන්. අවශ්‍ය නම් දුර්වල අම්ලයක් බෑ. මෙයා දුර්වල අම්ලයක අයනයක්ට මෙයා එද්දන ගන්න කැමති. දැන් HCl වගේ එකක් මෙතන දැම්මොත් ඒ HCl එද්දන පිට කරනවානේ. එතකොට ඒව අරගෙන මෙයා අම්ලයේ බවට හරව ගන්න පුළුවන්. පරිවර්තනයක එහෙම ඕන වුණොත් මේක OH කරන්න එකපාර බෑ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා හැදෙන එකට ඊට පස්සේ HCl වගේ එකක් දාන්න ඕන. ඒතර ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම වතුරට නිකම්ම දැම්මට එච්චර ලොකුවට ඕක සිද්ධ වෙන්නේ නැහැ. ජලයට දැම්මට ඕක ලොකුවට සිද්ධ වෙන්නේ නැහැ. ඒත් දැන් මේ වගේ අම්ල හේලයිඩේට ඔයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ එකක් දැම්මොත් මෙතන හැදෙන්නේ O-. ඕන ඉතින් සෝඩියම්ුත් දාලා ලියන්න පුළුවන්. NaCl. O-. ජලයත් එනවා. ජලයත් එනවා. මේක තුලිත නෑනේ මෙතන එකතු කිරීම දාලා නෑනේ. ජලයත් එනවා. සෝඩියම් ක්ලෝරයිඩ් නැතත් කපන්නේ. මේක තමයි අපිට ප්‍රධාන වශයෙන් ඕනේ. අම්ලයේ අයනේ එන්නේ ඔය. කාබොක්ස් අම්ල හේලයිඩේට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවාම අම්ලයේ නෙමෙයි එන්නේ. අම්ලයේ අයනේ තමයි එන්නේ. ඒකට හේතුව ශාරීය මාධ්‍යයක අම්ලයට තියෙන්න බෑ. ශාරීය මාධ්‍යයක අම්ලයට තියෙන්න බෑ. අම්ලයේ සහ බෂ්මයේ අතර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒතකොට ලවණය සහ ජලය තමයි හැදෙන්නේ. මෙතනට එනකන් නියුක්ලියෝෆිලික් ආදේශයක්. මෙතන නියුක්ලියෝෆිලික් ආදේශය. ඒ ආදේශයෙන් පස්සේ මොකද වෙන්නේ? මෙතන Cl ඍණයක යනවා. උතන්ට එනකන් නියුක්ලියෝෆිලික් ආදේශය. එතනින් පස්සේ වෙන්නේ වෙන අමතර පියවරක්. ඒක හොඳට මතක තියාගන්න. හරි? එන යාන්ත්‍රණය වෙන ප්‍රතික්‍රියාව. යාන්ත්‍රණයයි ප්‍රතික්‍රියාව. අපි අම්ල හේලයි. අප දවස් 3යි 4යි 5ක්වත් උන වෙනවා. 5ක් 6ක් යයි. උඩ ඉවර වෙනවා. ඒ බලමු ඉක්මනට කරගන්න. ඊටසේ පරිවර්තන ටික කරගන්න ඕනේ. ඒ කියන්නේ දෙසැම්බර් ජනවාරි විතර වෙනකොට අපිට ඕගනික් වල ප්‍රශ්නේ සම්පූර්ණයෙන් කරගැනීමේ හැකියාවක් එයි. අතින සමාවයි විගතා. ඊට පස්සේ ලොකු වැඩකට තියෙන සමතුලිතතාවය. මේ වෙනකොට SPD ගුණුයි පළවෙනි පාඩම දෙවෙනි පාඩම එන්තල්පිය වායු ඒ ඔක්කොම ඉවර වෙලා තියෙන්න ඕන. චාලක රසායනේ තොර තව ටිකයි තියෙන්නේ. ඔය කටපාඩම් කරන්නේ නැතුව හොඳට අවබෝධයෙන් පාඩම් කරන්න. එතකොට මේක ලේසියෙන්ම කොට දාන්න පුළුවන්.
කොළවල ලියන්න නිතරම. තමන්ගේ වචනයෙන් මේක කියන්න උත්සාහ කරන්න. එතකොට ලේසි. ඔයාලට අම්ලය අවශ්‍ය නම් මේකට තනුක අම්ලයක් දාලා ගන්න පුළුවන්. ඒකත් යටින් ලියන්න. අම්ලය අවශ්‍ය නම් අම්ලය අවශ්‍ය නම් ජල විච්ඡේදනයෙන් පසුව ශාලී නිකන් නෙමෙයි ජල විච්ඡේදනයෙන් පසු අයනයේට ප්‍රබල ආම්ලයක් යොදා සෑදිය හැකි. ඒ කියන්නේ මෙතන එහෙම දුර්වල ආම්ලයේ අයනයේට මේ අයනයේට ඔයා H+ දැම්මොත් එයා ඔයාට කාබොක්සිලික් අම්ලයක් බවට පත් කර ගන්න පුළුවන්. මේ විදිහට. එකත් පැත්තකින් ඕනනම් ලියන්න. එස්ටරත් ඔය විදියම තමයි. Cl ඍණයක එන තැන විතරයි වෙනස් වෙන්නේ. එතනදී බලන්න එස්ටරත් ඔය වගේම තමයි. අර Cl ඍණ එන තැන තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. Cl ඍණ නෙමෙයි එන්නේ මධ්‍යසාරයේ ආයනයෙන්. හොඳට බලන්න ලියාගෙන එස්ටරෙත් කොහොමමයි. ඒමයිඩත් කොහොමමයි. එතකොට මේක හරියට ප්‍රැක්ටිස් කරොත් ඒවා ලේසි වෙනවා. එස්තරේ පොඩ්ඩක් ලියාගෙන බලන්නකෝ ඕකමයි ඔය රීනාඩ් එක රීනාඩ් එකත් ඔහොම ඊළඟට අග්‍රස්තල්කයිනේ අයනයත් එක්කත් ඔහොමමයි මේකත් ඔහොමමයි වෙනසකට තියෙන්නේ මේ බලන්න එස්තරේ දිහා එස්තරේ තියෙන්නේ ඔහොම එකක් නේ ඔහොම එකක් නේ එතකොට මේ මෙතන ආයනේ Cl ඍණ වෙනකොට මේ ආයනේ තමයි හැදෙන්නේ